ආයුබෝවන් සුබ දවසක්. අද අපි කතා කරන්න ඉන්නේ ඝන වස්තු වල පරිමාව කියන 11 ශ්‍රේණියේ එක කොටසේ තියෙන පාඩම ගැන. පාඩම පටන් ගන්න කලින් නංගි මල්ලියේ දෙයක් කියන්න ඕනේ. ඒ මොකද්ද? මේකේ අපි විවිධාකාර සූත්‍ර සාධනය කරනවා. ඔබට තේරෙන්නත් පුළුවන්, නොතේරෙන කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. මොකද මේ සූත්‍ර පොඩ්ඩක් අමාරුයි, අපිට සාධනය කොහෙත්ම වැදගත් නැහැ. ඉතින් අපට අවසානයේට එන සමීකරණය විතරයි වැදගත් වෙන්නේ. තේරුණා නේද? හරි, පාඩම පටන් ගන්නවා. පළවෙනි එක, පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක පරිමාව සෙවීම. හරි. මේකේ හොයන්න අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් දීලා තියෙනවා. මොකද්ද? මෙන්න අපි ඉගෙන ගත්තනේ කලින් පාඩමේ පෘෂ්ඨ වර්ගඵල පාඩමේ මෙන්න මේ වගේ පිරමීඩය ගැන නේද? අන්නේ පිරමීඩයි මෙන්න මේකේ සමාන ලක්ෂණ තියෙන. ඒ කියන්නේ මේ ආධාරකයේ පැත්තක දිග සමාන වන සහ මේ ලම්බක උසත් සමාන වන මේ වගේ ඝනකාභයක කිසියම් අපි ගත්තොත් පරිමාව වශයෙන් ගත්තොත් මෙන්න මේව සම්බන්ධතාවයක් තියෙනවා. මේකෙ මොකද්ද කියලා තියෙන්නේ? මේ පිරමීඩයක පරිමාවමෙන් තෙගුණයක්ලු මෙන්න මේ ඝනකාභයේ මුළු පරිමාව. දැන් මම මෙතන මේ ඇත්තටම පරිමාණයකට නෙමෙයි මේ දෙක ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම මේක 10යි 10යි වගේ පේන්න විදිහට නෙමෙයි ඇදලා තියෙන්නේ. ඔබ ඒක හිතෙන්ම අවා ගන්න බලන්න. තේරුණාද? ඒක අපිට දීලා තියෙනවා එහෙම එකක් වෙනවයි කියලා. හරිද? ඉතින් එහෙම වෙනවා නම් අපිට ලියන්න පුළුවන්නේ පිරමීඩයේ පරිමාව වාරයක් 3 කියන්නේ ඝනකාභයේ පරිමාව නේ. ඕකෙන් අපි සූත්‍රයක් ගොඩනගා ගන්නවා. කොහොමද? අපි දැන් පිරමීඩයේ පැත්තක දිග ආධාරකයේ පැත්තක දිග a කියලා ගත්තොත් ඒකේ ලම්බක උස h නම් අපි ඒක මෙන්න මේ ආකාරයෙන් සූත්‍රයක් හැටියට ගොඩනගා ගන්නවා. අපි කොටසෙන් කොටස බලමු. ඉස්සෙල්ලා ගත්ත සමීකරණය. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණේ අපි 3 අනිත් පැත්තට ගත්තොත් අපි පිරමීඩයේ පරිමාවට අපිට එනවනේ සමීකරණයක්. ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. බොහොම හිමින් සිරුවේ බලන්න. පිරමීඩයේ පරිමාව සමානයි 1 යට 3. 1 යට 3 වාරයක් ඝනකාභයේ පරිමාව. හරි නේද? එතකොට දැන් අපි ඝනකාභයේ පරිමාව ඉගෙන ගත්තනේ. කීයද? 9 ශ්‍රේණිය. බොහොම පාසුයි. මොකද්ද? ආධාරකයේ වර්ගපාරය වලක් ලම්බ උස නැත්තම් ගත්තොත් a වර්ගයේ වාරයක් h නේ. a වර්ගයේ h තමයි ඝනකාභයක පරිමාව. බොහොම පහසුයි. ඉතින් ඝනකාභයක පරිමාවෙන් 3න් එකක්. 3න් එකක් තමයි පිරමීඩයක පරිමාව වෙන්නේ. මෙන්න මේ සූත්‍රයේ හොඳින් මතක තිබා ගන්න. පළවෙනි නිදසුන. කොහොම ලේසි. මෙතන අපිට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මොකද්ද? සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග අපිට දීලා තියෙනවා. ඒකට අදාළ උසත් දීලා තියෙනවා. උස කියන්නේ ලම්බක උස. ඉතින් අපි දැන් ඉගෙන ගත්තා පිරමීඩයේ පරිමාව මොකද්ද? a වර්ගයේ h බෙදීම 3 නේ. ආදේශ කරා. a කියන්නේ 15යි. එතකොට 15 වර්ගයක් එනවා. උස 10යි. එතකොට 750යි වර්ග සෙන්ටිමීටර. දෙවෙනි නිදසුන බලන්නකෝ. මෙතන ඒක නෙමෙයි තියෙන්නේ. මෙතන මොකද්ද තියෙන්නේ? පිරමීඩයේ මුළු පරිමාව අපිට දීලා තියෙනවා. කීයද? 400යි වර්ග ඝන සෙන්ටිමීටර කියලා. ඉතින් 400යි ඝන සෙන්ටිමීටර කියලා එක දීලා තියෙනකොට අපිට පිරමීඩයේ ඍජු උසක් දීලා තියෙනවා සෙන්ටිමීටර 12යි කියලා. අපිට අහන්නේ මොකද්ද? ආධාරකයේ පැත්තක දිග. ඒ කියන්නේ සිම්පල් a. ඒකත් එච්චර අමාරු නෑනේ. ඇයි අපි දන්නවනේ සමීකරණය අපිට එන්නේ පිරමීඩයේ පරිමාවට 3න් 1යි a වර්ගයේ h. 3න් 1යි a වර්ගයේ h. අපිට ඒගොල්ලෝ පරිමාවක් දීලා තියෙනවා, h උත් දීලා තියෙනවා. එතකොට අපි මොකක්ද නංගි මල්ලි හොයන්න ඕනේ? a විතරයි. සමීකරණයට ආදේශ කරමුකෝ අපි. ඔන්න අපිට දැන් ඉස්සෙල්ලම පරිමාව ආදේශ කරා 400. ඊට පස්සේ h උත් ආදේශ කරා 12යි. a විතරයි ඉතුරු වෙන්නේ.
අපි ඒ එතකොට උක්ත කරගන්නවා. අපි දැන් පේනවා එතකොට මෙතන 3යි 12යි සුළු කරාම 4ක් ඉතුරු වෙනවා. ඒ උක්ත කරගත්තම ඒ එනවා අපිට සෙන්ටිමීටර් 10යි කියලා. නේද? දැන් මේ කොටසේ 5.1 කියන අභ්‍යාස තමයි අපි කරන්න යන්නේ. ඒකේ හතරවෙනි ගාන්න බලන්නකෝ. සමචතුරස්‍රාකාර පිරමීඩයක උස 5 සෙන්ටිමීටර්. උස කියන්නේ මෙතන ලම්බක උස නැත්නම් ඍජු උස. හරි. එහි පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 60යි. නේ? එතකොට පිරමීඩයේ ආධාරකයේ වර්ගඵලය තමයි අපිට ගණනය කරන්න කියලා අහන්නේ. හරි. දැන් මම එතකොට රූපක ඇඳ ගන්නවා අර දීලා තියෙන දත්ත ටික. එතකොට මේක අපි දාගන්නේ පිරමීඩයේ උස 5 සෙන්ටිමීටර් ඒකයි පරිමාව 60යි ඝන සෙන්ටිමීටර්. ඊට පස්සේ AA කියලා මම මාක් කරගෙන තියෙනවා මෙතන ආධාරකයේ පැත්තක දිගවල. එතකොට අපි දන්නවා A වර්ගය කියන්නේ ආධාරකයේ වර්ගඵලය. හරි. එතකොට නංගි මල්ලේ බලන්නකෝ. මෙන්න. අපි මෙන්න මේ පිරමීඩේ වර්ගඵලයේ සමවෙන්න පරිමාවේ සමීකරණයට ආදේශ කරාම අපිට ඔබට පේනවා A වර්ගයේ ඉතුරු වෙනවනේ. ඉතින් අපිට A වර්ගයේ නැත්තම් ආධාරකයේ වර්ගඵලය උක්ත කරලා හොයන්න විතරයි තියෙන්නේ. නේද? එතකොට අපිට එනවා මෙතන සුළු කරාම අන්තිමට 36යි වර්ග සෙන්ටිමීටර් කියලා. දැන් අපි බලමුකෝ 6 වෙනි ගාන. ආධාරකයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 16යි වූ සමචතුරස්‍රාකාර පිරමීඩයක පරිමාව අපිට දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 80යි කියලා. අපිට අහලා තියෙන්නේ එහි උස ගණනය කරන්න කියලා. උස කියන්නේ ආයිත් ඍජු සමයි. මෙතන ආධාරකයේ වර්ගඵලය අපිට දීලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. හරි මම එතකොට මේ ගානෙත් දත්ත ටික ඔක්කොම පිරමීඩයක රූපයක් ඇඳලා ඒක ලකුණු කරලා තියෙනවා. ඔබට පේනවා අපිට මෙතන h තමයි හොයන්න කියන්නේ නේද? එතකොට මොකෝ කරන්නේ? පිරමීඩයේ පරිමාව කියන සමීකරණයට අපි ආයිමත් ආදේශ කරන එක විතරයි කරන්නේ නේ. v දන්නවා. ඊට පස්සේ මෙතන a වර්ගය කියන්නේ ඒගොල්ලොන් දීලම තියෙනවා. h තමයි අපිට ඉතුරු වෙන්නේ. බොහොම ලේසි. h උක්ත කරගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ ඔබට පේනවා මම මේ පැන්සලෙන් ලකුණු කරලා තියෙන සුළු කිරීමත්. අපිට 16 80ෙන් බෙදුවම අපිට ඉතුරු වෙන්නේ 5යි. මේ ඉස්සෙල්ලම අපි 8ෙන් බෙදුවම මෙතන 2යි. ඊට පස්සේ 80ට 8 ඒව 10යි. ඊට පස්සේ ආයි 10 දෙකෙන් බෙදුවම 2යි 2 ඒව 5ක් තියෙනවා. එතකොට 5 වරක් 3 15යි සෙන්ටිමීටර්. ඒක තමයි අපේ පිරමීඩයේ උස වෙන්නේ. ඍජු වෘත්ත කේතුවක පරිමාව තමයි දැන් අපි හොයන්න යන්නේ. අපි කලින් කොටසේ ඉගෙන ගත්ත කලින් පාඩමේ ඍජු වෘත්ත කේතුවක පෘෂ්ඨ වර්ගඵලය. අන්න. එතකොට දැන් ඒකටම අනුරූපව ඒකේ පරිමාව හොයන්නයි යන්නේ. මෙතනදී අර කලින් කතා කරපු මොකද්ද පිරමීඩය වගේ සිලින්ඩරයක් එක්ක සම්බන්ධයක් තමයි තියෙන්නේ. ඒක ලොකුවට අදාළ නැහැ. හැබැයි අර සම්බන්ධය ගන්න ඕනේ අපි මොකද්ද? හැබැයි මෙතනක් තියෙන්නේ පිරමීඩය වගේම සම්බන්ධයක් තමයි. හැබැයි මෙතන අපි පාවිච්චි කරන්නේ සිලින්ඩරයක්. ඝන කාභයක් නෙමෙයි. මොකද්ද සම්බන්ධය එතකොට? මම අර කිව්වා වගේ ඍජු කේතුවේ පරිමාව වගේ තුන් ගුණයක්. ඒ කියන්නේ මේක අපි කියන්නකො වතුරෙන් පිරෙව්වයි කියලා. ඒක වතුරෙන් තුන් පාරක් පිරෙව්වොත් තුන් පාරක් පුරවලා දාපු වතුර තමයි මෙන්න මේ සිලින්ඩරේ පුරවන්න අපිට අවශ්‍ය වන්නේ. තුන් පාරක්ම මේක සම්පූර්ණයෙන් පුරවලා දාන්න ඕනේ. හැබැයි මේ සිලින්ඩරේ මේ දෙක අතර මම ලක්ෂණ ටික කිව්වේ නෑනේ. ඔබට හැබැයි ඒක පේනවත් ඇති මොනවාද? මේ කේතුවේ උසම තමයි සිලින්ඩරේ උසක් වෙන්නේ නේ. ඒ දෙකත් සමානයි. අනිත් එක මේ අරයන් දෙකත් සමානයි. ඒක ලේසියිනේ. අපිට මතක තියාගන්න එතකොට මෙන්න මේ සම්බන්ධතාවය තමයි තියෙන්නේ. ඒක මතක තියාගන්න නෙමෙයි අපිට සූත්‍රයට යන්න ඕනේ මේක. අපි එතකොට ඒකෙන් ලියා ගන්නවා. මොකද්ද? මෙන්න මේක.
මෙන්න මේ කොටසට ඇස යොමු කරන්නකො නංගි මල්ලියේ. මම අර කටින් ගත්ත සමීකරණයට අදාළ එක තමයි මේක. මොකද්ද? කේතුවේ පරිමාව. කේතුවේ පරිමාව කියන්නේ සිලින්ඩරේ පරිමාවයෙන් 3න් එකක් නේ. මම අර කලින් ගත්ත සම්බන්ධයේ දෙපැත්තෙම 3න් බෙදුවම මට මෙන්න මේ සම්බන්ධය ආවා. හරි. දැන් මෙතන ඔබට පේනවා කේතුවත් පොඩ්ඩක් ලකුණු කරලා තිබෙන විදිය වෙනස්. මොකද අපි සමීකරණයක් ගොඩනගන්න යන්නේ. එතකොට මේ උස අපි දන්නවා පොදු වශයෙන් අපි ගන්නවා h කියලා, අරය පොදු වශයෙන් ගන්නවා r කියලා. හරි. එතකොට දැන් මෙතන සිලින්ඩරයක පරිමාව තමයි අපිට අවශ්‍ය වන්නේ. සිලින්ඩරයේ පරිමාව අපි ඉගෙන ගත්තා 10 ශ්‍රේණියේ මොකද්ද? πr වර්ගයේ h. πr වර්ගය කියන්නේ වෘත්තාකාර තරයේ වර්ගයේ ඵලය ඒක වාරයක් ලම්බ උස. ඒ කියන්නේ h නේද? ඒකෙන් 3න් එකක් විතරයිලු කේතුවේ පරිමාව වන්නේ. එතකොට අපි මොකද්ද ඔළුවේ තියාගන්න ඕනේ? අපි කටපාඩම් කරගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සමීකරණය විතරයි. බොහොම පහසුයි. මොකද්ද? කේතුවේ පරිමාව සමානයි 3න් 1යි πr වර්ගයේ h. දැන් අපි ඒකට අදාළ මිදිසුන් ටිකක් බලමු. පළවෙනි එකේ තියෙනවා මොකද්ද? සමීකරණයට ආදේශ කිරීමක්. මුලින්ම මොකද්ද? අරය 7 cm, ඍජු උස 12 cm. කේතුවේ පරිමාව මොකද්ද එතකොට? 3න් 1යි πr වර්ගයේ h. π 22 බෙදීම 7යි, r කියන්නේ 7යි. 7යි එතකොට 7ේ වර්ගයක් දෙපාරක් ගුණ වෙනවා, h කියන්නේ 12යි. ඕක පහසුවෙන්ම අපිට සුල වෙනවා. මෙතන 4 7ක් කැපෙනවා, 3ට මෙතන 12න් 4ක් ඉතුරුයි. එතකොට ලැබේ කොටස අපි සුළු කරාම 616යි ඝන සෙන්ටිමීටර් කියලා අපිට ලස්සනට උත්තරේ එනවා. දෙවෙනි නිදසුන. මේකේ අපේ ආධාරකයේ පරිධිය කියලා තියෙනවා. මතකද මම පරිධියක් වෙනවයි කියලා කිව්වා. ඒක 44යි සෙන්ටිමීටර්. ඊට පස්සේ ලම්බක උස දීලා තියෙනවා 21යි සෙන්ටිමීටර්. හොයන්න කියලා තියෙන්නේ කේතුවේ පරිමාව. හරි. එතකොට 44යි සෙන්ටිමීටර් කියන්නේ පරිධිය නම් අපි දන්නවා පරිධිය කීයද? 2යි πr. ඇයි වෘත්තයක්නේ. වෘත්තයේ පරිධියට අපි 2යි πr කියලා දාගත්තා. ඒක සමානයි 44. π වලට ආදේශ කරා. r උක්ත කරගත්ත මෙතන බොහොම පහසුයි නේද? r උක්ත කරගත්තාට පස්සේ මෙන්න මේ 7 මේ පැත්තට අරගෙන අනිත් ඒවායින් බෙදුවට පස්සේ ලේසියෙන්ම සුළු වෙන ඔබට පේනවා. මෙතන අනිත් ඔක්කොම කැපිලා 7 විතරයි ඉතුරු වෙන්නේ අරයට. හරි. එතකොට අපි දැන් අරය නැත්තම් ආරුත් හෙව්වා. ඊට පස්සේ අපේ සමීකරණයට ආදේශ කිරීම නේ. කේතුවේ පරිමාව 1 බෙදීම 3 πr වර්ගයේ h. 3න් 1 πr වර්ගයේ h ට අපි ආදේශ කරා සුපුරුදු පරිදි π r කියන්නේ දැන් අපි හොයපු 7 h කියන්නේ 21. ආයිත් මේකත් බොහෝම පහසුවෙන් සුළු වෙනවා. ලඝු ගණක පොතු ඕනේ 1078යි ඝන සෙන්ටිමීටර් තමයි උත්තරේ එන්නේ. තුන්වෙනි උදාහරණය. මේකේ අපිට අරයයි ඇල උසයි දීලා තියෙනවා. අරයයි ඇල උසයි. හැබැයි අපිට අහන්නේ මොකද්ද? කේතුවේ උසයි කේතුවේ පරිමාවය. හරි. පළවෙනියෙන්ම උස. දැන් නංගි මල්ලි ඔබට මතකයි අපි ඇල උස හොයනකොට අර කලින් පෘෂ්ඨ වර්ගඵලයේ කොටසෙත් අපි භාවිතා කරේ මොකද්ද? පයිතගරස් ප්‍රමේය. ඒක යෙදුවේ මෙන්න මේ මම මේ පෙන්වන ලද ඍජු කෝණාශ්‍රය ත්‍රිකෝණයට නේ. එතකොට අපි දන්නවා මෙතන ඇලදාරය අපිට දීලා තියෙනවා 25යි කියලා. නේද? ඔබට එන්න ඕන නම් මේක ලකුණු කරගන්නත් පුළුවන් 25යි. එතකොට අනිත් පාද h උයි 7යි. එතකොට පයිතගරස් ප්‍රමේය යෙදුවම අපිට එන්නේ 25යි වර්ගය සමානයි h වර්ගය ධන 7යි වර්ගය කියන සමීකරණය. නේද? පයිතගරස් ප්‍රමේය. ඊට පස්සේ අපි h වර්ගය උක්ත කරගන්නවා. මේ දෙක සුළු කරාට පස්සේ එතකොට අපිට එනවා 625 බෙදීම 49. 625 බෙදීම 49 කියන්නේ 576යි. ඒකේ වර්ගමූලය ගත්තම 24යි. මෙතන ඔබට මතක නම් මම 10 ශ්‍රේණියේ පාඩමේ අපි ඉගෙන ගත්තා අර 3 4 5 ත්‍රිකෝණයේ වගේම 7 27 25 කියන පාද තුන තියෙන ත්‍රිකෝණය. ඒකත් අපි භාවිතා කරන්න පුළුවන්.
ඉතින් ඔබට ඒ ත්‍රිකෝණයේ භාවිතෙන් උත් මෙන්න මේ 24 කියන උත්තරයට එකපාරට එළඹෙන්න පුළුවන්. ඔබ එතකොට ලියන්න ඕනේ මොකද්ද? මෙන්න මේ පයිතගොරස් ප්‍රමේයේ මුල් පියවරයි අන්තිම උත්තරේ පමණයි. එතකොට ඒ බොහොම ප්‍රමාණවත්. දෙවැනි කොටස කේතුවේ පරිමාව. අපි දන්නවා 3න් 1යි πr වර්ගයේ h. කලින් වගේම අපි ආදේශ කරා 1 1 අගයට අපි දැන් r උත් දන්නවා h උත් දන්නවා. h උත් අපි දැන් හොයාගන්න තියෙන්නේ 24 සෙන්ටිමීටර් කියලා. එතකොට අපිට එබැවින් එනවා කේතුවේ පරිමාව 1232යි ඝන සෙන්ටිමීටර් කියලා. 1232යි ඝන සෙන්ටිමීටර්. අවසාන නිදසුන. අරය අපිට මෙතන දීලා තියෙනවා සෙන්ටිමීටර් 3.5යි කියලා. පරිමාව දීලා තියෙනවා 154යි ඝන සෙන්ටිමීටර් කියලා. අපෙන් අහන්නේ මොකද්ද? කේතුවේ ඍජු උස. කේතුවේ ඍජු උස. ඒ කියන්නේ අර h කියන අගය. අන්න හරි. h කියන එක තමයි අපෙන් අහන්නේ. එතකොට අපි කේතුවේ පරිමාවට ආදේශ කරන එක විතරයි කරන්නේ. ඔබට පේනවා මෙතන අපේ කේතුවේ පරිමාව දීලා තියෙනවා, අරයක් දීලා තියෙනවා, අපි පයිත් දන්නවා. ඒකින්ද h විතරයි මෙතන ඉතුරු වෙන්නේ නේ. h විතරයි ඉතුරු වෙන්නේ. අපි අනිත් ඒවා ඔක්කොම ආදේශ කරාට පස්සේ අපිට ගන්න පුළුවන් h වලට අගයක් බොහොම පහසුවෙන්. කේතුවේ පරිමාව අපි ආදේශ කරා 154යි ඝන සෙන්ටිමීටර්. පයි වලටත් ආදේශ කරා r. මෙන්න මෙතන වරහණේ බාන්නකො නංගි මල්ලි. වරහණේ දාලා තියෙනවා මේ 3.5 කියන්නේ 7 බෙදීම 2 නිසා. 7 බෙදීම 2 නිසා එහෙම දැම්මොත් අපිට මේ මේ භාග සංඛ්‍යාවේ 7 කැපෙනවනේ. ඉතින් 7 කැපෙන නිසා අපි 7 බෙදීම 2 කියලා 3.5 ලියා ගන්නවා. හරි. එහෙම ලියාගත්තට පස්සේ ඔබට පේනවා බොහොම ලේසියෙන් මේක සුළු කරගන්න පුළුවන් නේද? එතකොට මෙච්චර මෙහෙම ලියන්න ඕනෙත් නැහැ. මෙතනින්ම අපිට ගොඩක් සුළු කරගන්න පුළුවන්. 4 7 කැපෙනවා 2ට 22 11 ඉතුරු වෙන්නේ. ඒ වගේ සුළු කළා අපිට h වලට අග එනවා ගාන්ට 12 සෙන්ටිමීටර් කියලා. දැන් ඒ කොටසට අදාළ වෙන 5.2 කියන අභ්‍යාස තමයි අපි කරන්න යන්නේ. ඒකේ 4 වෙනි ගාන ඉස්සෙල්ලා බලමුකෝ. අපිට දීලා තියෙනවා විස්කම්භය සෙන්ටිමීටර් 12යි. විස්කම්භය අරේ නෙමෙයි. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ඇල උස. ඇල උස තමයි අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 10යි කියලා. ඒකත් පරිස්සමෙන් අපි බලමු. හරි. මොකද්ද ඒක දීලා තියෙන්නේ මොන වගේ වස්තුවකද? කේතුවකට. කේතුවකට දීලා අපි ඒකේ පරිමාව හොයන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. හරි. අපි එතකොට මොකද්ද මුලින්ම කරන්න ඕනේ? අපිට විස්කම්භය තමයි දීලා තියෙන්නේ. විස්කම්භය අරයක් කරගන්න ඕනේ. අරයක් කරගන්න ඕනේ කිව්වේ අරය අපි හොයා ගන්න ඕනේ. නේද? එතකොට අපි දන්නවා අරය කියන්නේ විස්කම්භයේ බෙදීම 2 නැත්නම් විස්කම්භයේ භාගයේ. ඒ කියන්නේ 12 බෙදීම 2යි. අපිට අරය එතකොට එනවා සෙන්ටිමීටර් 6ක් කියලා. හරි. අපිට තව දෙයක් අඩුයි නංගි මල්ලියේ පරිමාවට. ඒ මොකද්ද? මෙන්න මේ කේතුවේ ඍජු උස නැත්නම් AO. AO හොයාගන්න අපි අර කලින් වගේ ත්‍රිකෝණයක් භාවිතා කරලා පයිතගොරස් ප්‍රමේයෙන් තමයි හොයන්න යන්නේ. මම එතකොට ඔබට පේනවා AOB ත්‍රිකෝණය මම මෙහෙම ලකුණු කරලා තියෙනවා. අපි දන්න දැන් මේක OB 6යි. මේක අපිට දීලා තියෙනවා AO හොයන්න යන්නේ. අන්න බලන්නකෝ. ඉස්සෙල්ලම අපි පයිතගොරස් ප්‍රමේය ලියා ගන්නවා. ඊට පස්සේ අපි එක එකට ආදේශ කරනවා. AB වර්ගයට 10යි වර්ගය AO වර්ගය අපිට හොයන්න ඕනේ. OB වර්ගයට 6යි වර්ගය. ඊට පස්සේ OA උක්ත මේ OA වර්ගය උක්ත කරගත්තම අපිට එනවා මේ ආකාරයෙන්. ඒ කියන්නේ AO වර්ගයේ අපිට එනවා 34යි කියලා. එතකොට මේ 34 කියන එක පූර්ණ වර්ගයක් නොවන නිසා අපි ඒකේ වර්ගමූලයෙන් අරගෙන අපි එහෙම්මම කර්ණීය ආකාරයෙන්ම තියෙනවා. කරණීය අපි පස්සේ සුළු කරමු. හරි. දැන් අපිට පුළුවන් පරිමාව හොයන්න. ඔන්න
එතකොට අපි පරිමාවේ සමීකරණයට අපි හොයාගත්ත ටික ආදේශ කරන්න විතරයි තියෙන්නේ දැන් නේ. හරි. 1/3 මම දැන් මෙන්න වෙනම ගත්තා. පයි වාරයක් r වර්ගය. r කියන්නේ 6යි. 6 වර්ගයේ වැඩි කිරීම h කියන්නේ වර්ගමූල 34යි. නේ? හරි. ඊට පස්සේ දැන් මේක සුළු කරගන්න තමයි අපිට තියෙන්නේ. නේද? ඔබට හැබැයි පේනවා මේක සුළු කරගන්න නම් පොඩ්ඩක් විතර අමාරුයි. ඒ කියන්නේ මේ කරණීයකුත් එන නිසා අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ දැන් මෙතන කොහොමත් මේක 7න් අපි බෙදන්න ඕනේ. මේක හරියටම බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. දශම ස්ථාන සහිතව උත්තරයක් තමයි අපිට එන්නේ. 264 7න් බෙදුවම අපිට එනවා ආසන්න වශයෙන් මෙන්න මේ ගන්න. ඊට පස්සේ ඔබ ලඝු පොත භාවිතා කරලා බලන්න වර්ගමූල 34 ඔබට මෙන්න මේ කියන උත්තරේ එනවද කියලා. ලඝු පොත ඔබට පුරුදු වෙන්න ඕන නම් මල්ලියේ ඉක්මනින් මේ වයි ලඝු ගණක දැන් ඔබට සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට අපි මේ දෙක හොයාගත්තට පස්සේ මේකට ආයිමත් අපිට ලඝු ගණක භාවිතයෙන් මේ සංඛ්‍යා දෙකේ ගුණිතය සලකන්න පුළුවන්. ඔබට ආසන්න වශයෙන් උත්තරේ එයි 219යි 10.9. නැත්තම් 220 වගේ කියලා එයි. බාන්නකො 220ට ආසන්න උත්තරයක් එනවද කියලා පරිමාවට. එහෙනම් හරි. 7 වෙනි ගාන බලමුකෝ. 7 වෙනි ගානේ තියෙනවා පතුලේ පරිධිය 44යි සෙන්ටිමීටර් වූ ඍජු කේතුවක ඇල උස සෙන්ටිමීටර් 25ක් කියලා. එතකොට ඒ කේතුවේ පරිධිය අපි දන්නවා පතුල වෘත්තාකාරයිනේ. ඒකේ පරිධිය දන්නවා. ඍජු උසත් දන්නවා. අපෙන් අහන්නේ මෙන්න මේ ආධාරකයේ අරයයි උසයි පරිමාවයි. අපි කොටසෙන් කොටස බලමු කොහොමද දන්නේ කියලා. හරි. දැන් ඔබට පේනවා මම රූප සටහනේ අර පරිධියක ඉන කොටස. පරිධිය කියන්නේ මෙන්න මේ දුරනේ වෘතේ මේ වක්‍ර දුරනේ. ඉතින් මම ඒක ලකුණු කරගෙන තියෙනවා. අනිත් එක ඇල උස තමයි අපිට දීලා තියෙන්නේ. බලමු අපි ගන්න කොහොමද කරන්න කියලා. නේ? ඉස්සෙල්ලාම කොහොමත් අපිට අරය ඕනේ නේද නංගි මල්ලියේ. ඉතින් අරය හොයාගන්න අපි මේ පරිධිය භාවිතා කරනවා. පරිධියේ සමීකරණය අපි දන්නවනේ 2πr කියලා. එතන r එකේනවා. අරය. එතකොට අපි පරිධිය දන්නවා, π වල අගයක් දන්නවා. r උක්ත කරගත්තම අපිට r වලට ලස්සන උත්තරයක් එනවා සෙන්ටිමීටර් 7යි කියලා. නේද? හරි. ඊට පස්සේ අපිට ආයිමත් අර ඍජු උස ඕනේ. ඒයෝ. ඉතින් අපි ආයිත් පයිතගරස් ප්‍රමේයට තමයි යන්නේ. ඔබට පේනවා කලින් වගේම තමයි ඒ සූත්‍රයේම තමයි කලින් ගානෙම ආපු සූත්‍රයේම තමයි මේකෙත් මම ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි ආදේශයත් කරන්නේ. අපි ආදේශ කරලා මොකද්ද කරන්නේ? මෙන්න මේ අපි නොදන්න සංඛ්‍යාව ඒයෝ වර්ගය උක්ත කරගන්න. උක්ත කරගත්තම ඔබට එනවා 576යි කියන එක. ඔබට මේක එච්චර පුරුදු නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඕන නම් මේක මේ ඒයෝ කියන වර්ගමූලේ 576 කියන එක ලඝු ගණක ගුණක් දාලා බලන්න. ඔබට එයි 24යි සෙන්ටිමීටර් කියලා. මොකද ඇත්තටම 576යි කියන්නේ 24යි සෙන්ටිමීටර් 24 සම්පූර්ණ වර්ගය. කියන්නේ මේක පූර්ණ වර්ගය. අනිත් එක ඔබට මතක නම් අපි කලින් ඉගෙනගෙන තියෙනව නේද නංගි මල්ලියේ අර 7යි 25යි 24යි කියලා කියන ත්‍රිකෝණේ ඍජු කෝණාශ්‍ර ත්‍රිකෝණ 3 4 5 ත්‍රිකෝණ වගේ. අන්න ඔබට ඒක හොඳට මතක නම් ඔබට ඒක හොඳට පුරුදු නම් ඔබට පයිතගරස් ප්‍රමේය භාවිතා කරනවයි කියලා මෙන්න මේ වාක්‍ය විතරක් ලියලා මේ මුකුත් නැතුව එක පාඩම ඒයෝ සමානයි එබැවින් කියලා දාලා එබැවින් ඒයෝ සමානයි සෙන්ටිමීටර් 24ක් කියලා දැම්මම බොහොම ප්‍රමාණවත්. හරි දැන් පරිමාව. බොහොම ලේසියිනේ. දැන් අපි ඔක්කොම ටික හොයාගෙනනේ තියෙන්නේ. පයි මේ අගය r උත් අපි හොයාගත්තා. h උත් දන්නවා. අනිත් එක මේක සුළු වෙනවත් එක්ක. නේද? 7යි 3යි අපිට කපා ගන්න පුළුවන් මෙතන. 3ටත් එනවා මෙතන සාධක 8ක් එනවා. ওই ටික හැබැයි ගුණ කළා විතරයි අපිට ගන්න ඕනේ. ඉතින් ওই ටික ගුණ කළා සුළු කිරීම ඔබ කරන්න ඕනේ. ඔබ සුළු කළා බලන්න මෙන්න මේ කියන අගය එනවද කියලා මේ කේතුවේ පරිමාවට.
ගෝලයක පරිමාව. අපි වර්ගඵල කියන පාඩම ඉගෙන ගත්තා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිය නේද? දැන් ඒකේ පරිමාව තමයි අපි හොයන්න යන්නේ. ඔබට මතකද නංගි මල්ලියේ මෙන්න මේ වගේ රූපයක් අපි කතා කරා. මෙන්න මේ මොකද අමුතු රූපයක්. හැබැයි ඒක දැන් අපිට අමුතු දෙයක් නෙමෙයි මොකද්ද? මෙන්න මේ වගේ වෘත්තයක් තියෙනවා නම් ඒකට මෙහෙම බටේට හරියාකා ගානට ෆිට වෙන ගානටම සවි කරන ලද සිලින්ඩරයකට අපි කියන මොකද්ද? පරිසිලින්ඩරයක් කියලා කිව්ව මතකද? අන්න ඒකෙත් තියෙන්නේ අර ගෝලයේ ලක්ෂණ ටිකක් තියෙනවනේ. මොකද්ද? අරයවල් දෙක සමානයි. සිලින්ඩරයේ අරයමයි ගෝලයේ අරය වන්නේ. අනිත් එක සිලින්ඩරයේ උසමයි ගෝලයේ විස්කම්භය වන්නේ. හරි. මෙතන අපි හැබැයි අර පොඩි අමුතු විදියකට අපි මේ සම්බන්ධතාව ගන්නෙ නේද? අන්න මෙතනත් අමුතු විදියක් තමයි අපි මෙතන තව සලකනවා මෙන්න මේ ලක්ෂණ දෙකම තියෙන ඒ කියන්නේ උසයි අරයයි සමාන වෙන කේතුවක්. ඍජු වෘත්ත කේතුවක්. අපිට දැන් දීලා තියෙනවා සම්බන්ධතාවය මොකද්ද? පරිසිලින්ඩරයේ පරිමාව. මොකද අපි ඔබට මතකනේ පරිසිලින්ඩරයේ පරිමාව ආශ්‍රිත වෙන්නේ අපි ගෝලයේ සම වෙන පරිසිලින්ඩරයේ වර්ගඵලය ආශ්‍රිත වෙන්නේ අපි මේ ගෝලයේ වක්‍රාකාර පෘෂ්ඨ වර්ගඵලෙත් එව්වේ. ඒ වගේම තමයි පරිසිලින්ඩරයේ පරිමාවට අපි දීලා තියෙනවා ගෝලයේ පරිමාව. අපිට අවශ්‍ය එක අපි හොයන්න යන එක ධන කේතුවේ පරිමාව. එතකොට දැන් අපි ගෝලයේ පරිමාවන හොයන්නේ ඒක උක්ත කරගමුකෝ. එතකොට අපිට එනවා පරිසිලින්ඩරයේ පරිමාව ඍණ කේතුවේ පරිමාව. දැන් මම අර ගෝලේ කොටස විතරක් ගන්නවා. අපිට ආව මොකද්ද? ගෝලයේ පරිමාව සමානයි පරිසිලින්ඩරයේ පරිමාව. පරිසිලින්ඩරයේ පරිමාව සිලින්ඩරයක්නේ. මොනවා වුණත් නේද? අපි මේ දැන් ටිකකට කලින් කතා කරා සිලින්ඩරයේ පරිමාව මොකද්ද? πr වර්ගයේ h. πr වර්ගයේ h විතරයි. ඍණ කේතුවේ වර්ගඵලය. දැන් කේතුවේ වර්ගඵලයත් අපි මේ පාඩම ඉගෙන ගත්තනේ. ඔබට මතකද? කේතුවේ වර්ගඵලය ගත්තේ ඒකත් සිලින්ඩරයේ වර්ගඵලයෙන් 3න් එකක්. ඒ කියන්නේ πr වර්ගයේ h බෙදීම 3. නේද? ඒ කියන්නේ මෙතන පෙන්වා තියෙන්නේ. අන්න. මෙතන දැන් අපි ඊට පස්සේ ඊළඟ පීවර බලමු. මොකද්ද කරලා තියෙන්නේ? මෙතන මේ πr වර්ගයේ h කියන එක දෙකේම පොදුයි නේද නංගි මල්ලි? මෙතනක් තියෙන πr වර්ගයේ h, මෙතනක් තියෙන πr වර්ගයේ h. ඒක නිසා අපිට මේකෙන් πr වර්ගයේ h මෙහෙම අඩු කරොත් අපිට එනවා 2න් 3යි πr වර්ගයේ h. අපි මේ භාග සංඛ්‍යා දෙක මෙතන එක තියෙන්නේ සංගුණකය. මෙතන සංගුණකය 1යි මෙතන සංගුණකය 1 බෙදීම 3. ඒ සංගුණක දෙක අඩු කරාම 1න් 3න් එකක් අඩු කරාම අපිට ඉතුරු වෙන්නේ 3න් 2යි. 3න් 2යි. ඉතින් මේ 3න් 2 තමයි මෙතන තියෙන්නේ. ඒ කොටස හරි. දැන් අපි හැබැයි දන්නවා මේ h කියන්නේ අපිට හුරු පුරුදු දෙයක්. මොකද්ද? මේ ගෝලයේ විස්කම්භය. ගෝලයේ විස්කම්භය කීයද? 2r නේ. ගෝලයේ විස්කම්භයම තමයි පරිසිලින්ඩරයේ උසත් වෙන්නේ. ඒ කියන්නේ 2r. අපි මොකද්ද කරන්නේ? මෙන්න මෙතන පෙන්වලා වගේ අපි කෙලින්ම h වෙනුවට 2r ආදේශ කරනවා. බොහොම පහසුයි. එතකොට මොකද්ද එන්නේ අවසාන උත්තරේ? මේ දෙකෙන් මේ දෙක වැඩි කරාම අපිට එනවා 4ක්. r වැඩි කීම r වර්ගය අපිට එනවා r ඝනයක්. එතකොට අපිට ඔළුවේ තියාගන්න ඕනේ අපි කටපාඩම් කරගන්න ඕනේ මොකද්ද? ගෝලයේ පරිමාවට අදාළ සමීකරණේ ඒ සූත්‍රය මොකද්ද? 4 බෙදීම 3 නැත්නම් 4න් 3යි πr ඝනය. ආයමත් බලමු ගෝලයේ පරිමාව සමානයි 4න් 3යි πr ඝනය. එච්චරයි අපි දැනගන්න ඕනේ. දැන් පරිමාව සෙවීම අදාළ මිදුසුන් ටිකක් අපි බලන්න යන්නේ. මෙතනක් තියෙන්නේ සූත්‍රයේ භාවිතයක් පමණයි. මොකද්ද? එතකොට මෙතන අරය අපිට දීලා තියෙනවා 21 සෙන්ටිමීටර කියලා නේ. එතකොට අපේ සූත්‍රය මොකද්ද තිබ්බේ? ගෝලයේ පරිමාව සමානයි 3න් 4යි නැත්නම් 4 බෙදීම 3 πr ඝනය. πr ඝනය. එතකොට අපි π දන්නවා, r උත් දන්නවා 21 තුන් පාරක් ගුණ කරන්න තියෙනවා. අන්න ඒකයි පොඩ්ඩක් ප්‍රශ්නයකට තියෙන්නේ. නේද? හැබැයි දැන් ඔබට පේනවා මෙතන 7යි 3යි එක්ක ගුණ කරාම 21යි. ඉතින් 7යි 3යි 21යි නම් එක 21ක් කපන්න පුළුවන්. එතකොට අනිත් එක විතරයි අපිට ඉතුරු වෙන්නේ
ඔබ බලන්න මේක ඔබට අමාරු නම් අතෙන් ගුණ කරන්න එච්චර අමාරු වෙන්නේ නැහැ හැබැයි නේද? ඒත් ඔබට අවශ්‍ය නම් ලඝු ගණක පොත භාවිතා කරන්නත් පුළුවන්. 21 වර්ගය එහෙම හොයන්න ලඝු ගණක පොත භාවිතා කරන්න පුළුවන්. ඔබ බලන්න ඔබට අවසාන උත්තරේ එන්න ඕනේ 38808යි ඝන සෙන්ටිමීටර් කියන මෙන්න මෙම උත්තරේ. දෙවෙනි නිදසුන. අර වගේ තමයි හැබැයි මෙතන අර්ධගෝලයක්. අන්න ඝන අර්ධගෝලයේ පරිමාව. එතකොට අපි දන්නවනේ අර්ධගෝලයේ පරිමාව 4යි බෙදීම 3 πr ඝනේ නම් ඒකේ භාගය තමයි මේකේ පරිමාව වෙන්නේ. නැත්තම් අපි එක සමීකරණයකින් කිව්වොත් අර්ධගෝලයක පරිමාව වෙන්නේ 2 බෙදීම 3යි πr වර්ගය. 2 බෙදීම 3යි πr වර්ගය. ඇයි ඒක එහෙම ආවේ? මොකද මේ ඔබට පේනවා මෙතන 2යි 4යි තියෙන්නේ. මේ දෙකට මේ 4 කැපුවොත් අපිට ඉතුරු වෙනවා තව දෙකක්. නේ? එතකොට අපිට සූත්‍රය ගන්න පුළුවන් 2 බෙදීම 3යි πr ඝනේ කියලා. හරි. දැන් නංගි මල්ලි අපි මෙතනට අනිත් ඒවා ටික ආදේශ කරන්න යන්නේ. π වලට ආදේශ කරා, r වලට ආදේශ කරා. එතකොට ඔබට පේනවා මෙතන මේ වගේ උත්තරයක් එන්නේ. හැබැයි මෙතන පොඩ්ඩක් සුළු කිරීම තියෙනවා. ලඝු ගණක පොත ඕන වෙයි. මොකද මේක හරියට බෙදෙන්නේ මේ 7 කැපුණත් 3 ඉතුරු වෙනවා. 3 බෙදෙන්නේ මේ ළවේ තියෙන එක සංඛ්‍යාවකින්වත්. නේද? එතකොට ඔබ 3ෙන් බෙදලා ඕන නම් ලඝු ගණක පොත ඕනෙත් නැහනේ. 3ෙන් විතරයිනේ බෙදන්න ඕනේ. දීර්ඝ බෙදීමෙන් බලන්න 718.67 8යි 6යි 7 කියන ඝන සෙන්ටිමීටර් උත්තරේ එනවද කියලා පරිමාවට ඔබ බලන්න. හරි. තුන්වෙනි නිදසුන. අවසාන නිදසුන මේක. මේකේ පරිමාව අපිට දීලා තියෙනවා. පොඩ්ඩක් අමුතු විදිහකට තියෙන්නේ. මොකද මිශ්‍ර භාගයක් හැටියට තියෙන්නේ. 113යි 1න් 7. අපිට භාග සංඛ්‍යාවක් හැටියටත් දෙන්න පුළුවන් උත්තරේ. නේද? කිසියම් දත්තයක් දෙන්න පුළුවන්. ඉතින් මෙතන දීලා තියෙනවා මිශ්‍ර භාගයක් හැටියට. පරිමාව එහෙමනම් එතකොට වූ කුඩා වීදුරු බෝලයක අරය සොයන්න කියලා තියෙන්නේ. අරය තමයි අපෙන් අහන්නේ. එතකොට නංගි මල්ලියේ මෙතනත් බොහොම පොඩි දෙයයි අපිට කරන්න තියෙන්නේ. ඒ මොකද්ද? අපි දන්නවනේ ගෝලයේ පරිමාව 4න් බෙදීම 3 πr ඝනේ කියලා. මෙතනත් හැබැයි පරිමාව දීලා තියෙන 아무තු විදිහකට උනත්. පයිත් දන්නවා අපි r හොයාගන්න විතරයි තියෙන්නේ. බලමුකෝ. ඉතින් මෙන්න මේක මේ පැත්තෙන් ලියාගෙන අපි පරිමාව අර දුන්නාගේ දාගන්න. ඉස්සෙල්ලා. ඊට පස්සේ r ඝනේ යුක්ත කරගන්න. r ඝනේ යුක්ත කරගන්නකොට ඉස්සෙල්ලා අපි මේක මිශ්‍ර භාගය අපි කරගන්නවා භින්න භාගයක්. නේ? 7න් වැඩි කරනවා මේක අපිට තමයි එතකොට 791ක් කියලා අපිට එනවා. 791ට එකක් එක්කහු කරාම 792යි. 792 බෙදීම 7. ඒක තමයි මේකේ භින්න භාගය. ඊට පස්සේ අපිට අනිත් එක එනවා 3 බෙදීම 4 7 බෙදීම 22 කියලා. මෙන්න මේකෙන් තියෙන සංඛ්‍යා ටික අනිත් පැත්තට ගත්තා. පයිත් අනිත් පැත්තට තියෙන එකයට පයි. ඒ කියන්නේ 7 බෙදීම 22. මේක සුළු කරලා බලන්න මේක සුළු වෙනවා. අන්න ඒකයි වැදගත්. අපිට ලේසි වෙන්නේ නේ. සුළු වෙනවනේ. බොහොම ලේසි. ඉතින් 27 කියලා ආවට පස්සේ නංගි මල්ලියේ ඔබට මතක ඇති අපි කලින් ඉගෙන ගත්ත දර්ශක පාඩමේ 3 ඝනේ කියන්නේ 27යි කියලා. මතකද ඔබට? 3 වර්ගය කියන්නේ කීයද? 9යිනේ. 9 ආයිමත් 3න් වැඩි කරොත් එන්නේ අපිට 27යි. ඒ කියන්නේ 3 ඝනය සමානයි 27. දැන් එතකොට මෙතන තියෙන්නේ ඝනයක් නේද? r ඝනය සමානයි 3 ඝනය. ඉතින් r ඝනයක් තියෙන නිසා අපි ගන්නෙ මොකද්ද මෙතන? ඝන මූලය. අපි r හොයාගන්න 3 ඝනයේ ඝන මූලයක් ගන්නවා. එතකොට අපිට එනවා r සමානයි 3යි. ඒ කියන්නේ ගෝලයේ අරය සමානයි 3යි සෙන්ටිමීටර් කියලා. දැන් ගෝලවල පරිමාවට අදාළ අභ්‍යාසය. ඒ කියන්නේ 5.3 අභ්‍යාසයේ අපි නංගි මල්ලේ ඉස්සෙල්ලා දෙවෙනි ගාන බලමු. විස්කම්භය අපිට දීලා තියෙනවා 9 සෙන්ටිමීටර් වූ
ගෝලයක පරිමාව මෙන්න මේ කියන මිශ්‍ර භාග්‍ය සංඛ්‍යාව බව පෙන්වන්නේ කියලා තියෙනවා. මෙතන කොහොමත් විස්කම්බේ තියෙන අපි ඉස්සෙල්ලා අරේ හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පරිමාව උත්තරේ දීලා තියෙනවා. අපිට මේ ගණන් ටික ගොඩක් ලේසි නංගි මල්ලි. අපිට කෙලින්ම සූත්‍රයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. තේරුණාද? ඉතින් හැබැයි අපි මෙතන නම් ඉතින් පොඩ්ඩක් අරය හොයා ගන්න ඕනේ නේ. අපි අරයත් එක්කනේ මේ සමීකරණ ඔක්කොම යන්නේ. නේද? අරය හොයා ගන්න අපි ඉතින් මේක බොහොම අපිට පුරුදු ක්‍රමය මොකද්ද? විස්කම්බේ දෙකෙන් බෙදෙන එක. එතකොට අපිට පේනවා 4.5 cm කියලා එනවා. හැබැයි අපිට මේ 9 බෙදීම දෙක ඒ ආකාරයෙන්ම තියෙන එකත් ලේසි වෙනවා. ඔබට පේනවා. අපි දැන් ඔබට මේ සමීකරණෙත් පුරුදු වෙන්න ඕනේ දැන්. මම කිව්වේ මතක තියාගන්න ඕනේ කියලා අපි ඒක. සමීකරණේ මොකද්ද? 4 බෙදීම 3 πr ඝනය. 4 බෙදීම 3 තියෙනවා. π දන්නවා අපි. දැන් r වලට 9 බෙදීම 2 කියලා දැම්මොත් අපිට සුළු කරන්න ලේසි. ඔබට පේනවා මෙතන කැපෙනවයි කියලා. අන්න ඔහොම දාලා අපි සුළු කරලා ගත්තොත් පොඩ්ඩක් විතර ලොකු උත්තරයක් එනවා මෙතන. 66 වාරයක් 81 බෙදීම 4 කියලා. ඒකත් ඔබ සුළු කරලා බලන්න. ලඝු ගණක භාවිතයෙන් ඕන් අවශ්‍ය නම් ඔබට ආසන්න වශයෙන් 381.8 නැත්නම් 381.9 කියලා ඝන සෙන්ටිමීටර් කියලා උත්තරයක් එයි පරිමාවට. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙනවා ග්‍රහලෝකාගාර දැන් තුන්වෙනි ගාන බලමු අපි. ගෝලාකාර ග්‍රහ වස්තුවක අරය කිලෝමීටර් 2.1 නම් ග්‍රහ වස්තුවේ පරිමාව හොයන්න. මේක මොකද තියෙන්නේ? ග්‍රහ වස්තුවක්. කිසිම වස්තුවක් වෙන්න පුළුවන් ගෝලාකාරයිද නැද්ද කියලා තමයි අපිට වැදගත් වෙන්නේ නේ. ඉතින් ග්‍රහ වස්තුවක ඒගොල්ලෝ දීලා තියෙනවා අරය දැන් ටිකක් විශාලයි කිලෝමීටර් වලින් තියෙන්නේ. හැබැයි අර සූත්‍රයේම තමයි භාවිතා වෙන්නේ. දැන් අපි බලමුකෝ මේකේ අපිට බය වෙන්න ඕනේ නැහැ කිලෝමීටර් දුන්නයි කියලා. කිලෝමීටර් දුන්නම ඒකකය විතරයි වෙනස් වෙන්නේ. ග්‍රහලෝකයක් කියලා දීලා තියෙනවා වෙනස් විස්තර දීලා තිබ්බට අපිට අත්‍යවශ්‍ය නැහැ. අපිට ඕනේ සූත්‍රයට භාවිතා කරන්න ඕනේ දත්ත ටික පමණයි නේද? හරි. ඉතින් අපි සූත්‍රයට ආදේශ කරලා බලමුකෝ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 4 බෙදීම 3 අපි දන්නවා. ඊට පස්සේ π r ඝනය සමීකරණේ r ඝනය දැන් අපි 2.1 කියලා ආදේශ කරන්නේ කිලෝමීටර් වලින් කෙලින්. මීටර වලට හරවන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ගාන කියලා නැති නිසා. හරි. ඔබට පේනවා එතකොට 7 වාරයක් 3 කියන්නේ 21යි. ඉතින් මම 2.1 කැපුවොත් මෙතන 0.1ක් ඉතුරු වෙනවා. නැත්තම් ඔබට මේක පුරුදු උඩයි යටයි අර 10න් වැඩි කළා 10න් බෙදෙනවා නම් ඒ ක්‍රමයට ගියත් කමක් නැහැ. ඔබ බලන්න හැබැයි කෙසේ නමුත් මෙතන ලවයේ කොටසේ පොඩ්ඩක් සුළු කරන්න තියෙනවා මේකෙත්. ඉතින් ඔබ ලඝු ගණක පොත ඕනනම් ඒකත් භාවිතා කරලා බලන්න. 38.81 නැත්තම් මෙන්න මේ වගේ උත්තරයක් එනවද කියලා පරිමාවට. හැබැයි සැලකිලිමත් වෙන්න දැන් අපි ගන්නෙ කිලෝමීටර් වලින්. ඉතින් ඝන කිලෝමීටර් තමයි අපේ ඒකකේ වන්නේ. සෙන්ටිමීටර් වලට හරවන එක අත්‍යවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ඝන දීලා නැති නිසා. එච්චරයි කරන්නේ. හරි. දැන් ඉක්මනට අපි බලාගමුකෝ අපි මේ ඉගෙනගත්ත සමීකරණවල සාරාංශය වශයෙන්. එතකොට පළවෙනි සමීකරණය අපි ඉගෙන ගත්තා මොකද්ද නංගි මල්ලියේ? පිරමීඩයක. අපි දන්න ඍජු පිරමීඩයක පරිමාව 3න් 1යි a වර්ගයේ h. නැත්තම් 1 යට 3යි a වර්ගයේ h කියලා. නේ ඒ ඍජු පිරමීඩයක පරිමාව. දෙවෙනි එක අපි ඉගෙන ගත්තා ඍජු වෘත්ත කේතුවක. නැත්තම් සරල වශයෙන් කිව්වොත් කේතුවක පරිමාව මොකද්ද? 3න් 1යි πr වර්ගයේ h. නැත්තම් 1 බෙදීම 3යි πr වර්ගයේ h කියලා නේද? ওই දෙවෙනි එක. එතකොට අන්තිමටම අපි ඉගෙන ගත්තේ මොකද්ද? ගෝලයක පරිමාව නේ.
ගෝලයක පරිමාව කීයද නංගි මල්ලි? 4 බෙදීම 3යි πr ඝනය. πr ඝනය. අන්න. ඔය ටික තමයි නංගි මල්ලි අපි ඉගෙනගත්ත සූත්‍ර ටික. ඕන මේක කටපාඩමින්ම කියලාම මං හිතන්නේ ඔබ අර වචනයෙන්ම කිව්වොත් ඔබට මේක හොඳට ඔළුවට රඳා පවතී. අනිත් එක මෙතන අපි බැලුවොත් මේ භාග සංඛ්‍යාවේ හරය කොටස හැම එකෙම සමානයි. ඒක 3යි තියෙන්නේ නේ. ඉතින් තවත් ලේසියි අපිට මතක තියාගන්න නේද? ඉතින් මේ සූත්‍ර ටික අනිවාර්යයෙන්ම හොඳට මතකේ තබා ගන්න නංගි මල්ලි. දැන් නංගි මල්ලි සුපුරුදු පරිදි අවසාන වැඩ ටික ඔබේ අභ්‍යාස ටික තමයි තියෙන්නේ. හරි. ඉතින් මම මෙතන ඔබට පෙන්නලා තියෙනවා පුනරීක්ෂණ අභ්‍යාස වලින් පටන් ගමු. ඊට පස්සේ අපි අර 5.1 2 3 කියන අභ්‍යාස ටික ඉවර කරලා මිශ්‍ර අභ්‍යාස ටිකත් කරලා බලමු. නේද? ඔබට පුළුවන් තරම් අභ්‍යාස කරන්න බලන්න. මොකද ගණිතයේ පුරුදු කිරීමෙන්ම තමයි අපි ඉස්සරහට යන්න පුළුවන්. ඔබට ජයෙන් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.